ත්‍රිකෝණයක බාහිර කෝණ. දැන් අපි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සහ චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ ගැන කතා කරානේ. දැන් තියෙන්නේ ත්‍රිකෝණයක බාහිර කෝණ. චුට්ටක් කොමින්ද බාහිර කෝණයක් කියලා කියන්නේ දැන් ත්‍රිකෝණයක් මෙහෙම ගත්තට පස්සේ මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරාම මේ පාදයක් එහෙම දික් කරනවා. ත්‍රිකෝණයේ පාදයක් දික් කරාම ඒ දික් කරපු පාදයයි ත්‍රිකෝණයේ ඉදිරි පාදයයි අතර කෝණයක් හැදෙනවනේ. මෙන්න මේ වගේ කෝණයකට තමයි බාහිර කෝණයක් කියලා කියන්නේ. හරි? බාහිර කෝණයක් කියලා කියන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කරාම ඒ දික් කරපු පාදයයි ත්‍රිකෝණයේ ඉතිරි වෙලා තියෙන පාදයයි අතර හැදෙන කෝණයට බාහිර කෝණයක් කියලා කියනවා. හරි? එතකොට අපිට මේකේ පාද තුනක් තියෙනවනේ. පාද තුනෙන් දික් කරන්න දැන්. හිතන්න මෙතන මම මේකනේ දික් කරේ. ඔයාලා මේක දික් කරනවා. එහෙම දික් කරා කියන්නකෝ. එහෙම වුණොත් එහෙම මෙන්න මේ පැත්තේ හැදිච්ච කෝණයයි මේ පැත්තේ හැදිච්ච කෝණය දෙක මොකද වෙන්නේ? ප්‍රතිමුඛ කෝණ නිසා මේ දෙක සමාන වෙනවා. හරි? ඒ නිසා දික් කරනකොට ඔයාලා කොයි පාදයේ දික් කරත් කමන්නේ නැහැ. හැම ශීර්ෂයකටම පාද දෙකක් ඇවිල්ලා තියෙනවානේ. දැන් මෙතන ශීර්ෂයට මේ පැත්තෙන් පාදයක් ඇවිල්ලා තියෙනවා මේ පැත්තෙමුත් පාදයක් ඇවිල්ලා තියෙනවා. බාහිර කෝණයක් හැදෙන්න නම් පාදයක් දික් කරන්න ඕනනේ. ඒ දික් කරන පාදය මොකක් වුණත් කමක් නැහැ. මේක දික් කරත් මොකක් දික් කරත් කමක් නැහැ. ඒ කියන්නේ කොයි කෝණය හැදුනත් ඒ දෙක අවසාන බලද්දී සමානයිනේ. ඒ නිසා ඔයාලා දික් කරනකොට මේ පාද දික් කරන්න ඕන මේක දික් කරන්න ඕන එහෙම මතක තියාගන්න දෙයක් නැහැ. ඔයාලට කැමති පාදයක් දික් කරන්න පුළුවන්. මම දික් කරනවා දැන් මම මේ පාදය දික් කරා මෙතන බාහිර කෝණයක් හැදුනා. මම ආයේ මේ පාදය දික් කරනවා. මේ පාදය දික් කරාම මෙතනත් බාහිර කෝණයක් හැදෙනවා. ආයේ මේ පාදය දික් කරනවා. මේ පාදය දික් කරාම මෙතනත් බාහිර කෝණයක් හැදෙනවා. එතකොට ත්‍රිකෝණයකට තියෙනවා බාහිර කෝණ 3ක්. අභ්‍යන්තර කෝණ 3කුත් තියෙනවා. බාහිර කෝණ 3කුත් තියෙනවා. හරි? අභ්‍යන්තර කෝණ 3ක් තියෙනවා බාහිර කෝණ 3කුත් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ඒවාට තමයි කියන්නේ ත්‍රිකෝණයේ බාහිර කෝණ කියලා. බාහිර කෝණය හැදෙන්නේ පාදයක් දික් කරාම දික් කරපු පාදය හා ත්‍රිකෝණයේ ඉදිරි පාදය අතර හැදෙන කෝණයට කියනවා බාහිර කෝණය කියලා. හරි. ඉස්සර වෙලාම තරුවක් දාලා මෙහෙම ලියා ගන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් දික්කල පාදය හා ත්‍රිකෝණයේ ඉතිරි පාදය අතර සෑදෙන කෝණය දික්කල පාදය හා ත්‍රිකෝණයේ ඉතිරි පාදය අතර සෑදෙන කෝණය එහි බාහිර කෝණයක් ලෙස හැඳින්වේ.
එහි බාහිර කෝණයක් ලෙස හැඳින්වේ. එහි බාහිර කෝණයක් ලෙස හැඳින්වේ. ඊට පස්සේ ඔයාලා ත්‍රිකෝණයක් ඇඳලා පාදයක් දික් කරලා සර් මෙතන බාහිර කෝණයක් වේ කියලා ලිව්වත් වැරදි වෙනවද? නෑ. බාහිර කෝණය ලෙස හැඳින්වේ. නැත්නම් බාහිර කෝණය නම් වේ. නැත්නම් බාහිර කෝණය වේ කියලා ලිව්වත් කමන්නේ. ඊට පස්සේ මේක නම් කරගන්න. මේක තමයි බාහිර කෝණය. බාහිර කෝණය. බාර හරි නේද? මේ වගේ දැන් මම ඉස්සර ඇඳලා පෙන්නුවේ ත්‍රිකෝණයකට තියෙනවා බාහිර කෝණ 3ක්. ඔයාලට ඕන නම් මම ඉස්සර ඇඳලා ඉන්නම්කෝ. ත්‍රිකෝණයකට බාහිර කෝණ 3ක් තියෙනවනේ. මේක තමයි බාහිර කෝණයක් කියන්නේ. එතකොට ත්‍රිකෝණයේ පාද 3 දික් කරාම බාහිර කෝණ 3ක් හැදෙනවා. මේ බාහිර කෝණ 3 ඔයාලට කැමති ත්‍රිකෝණයක් ඇඳලා මම අර කලින් දවසේ කිව්වා වගේ කවුරුත් ඒවා එකතු කරලා එහෙමනම් බැලුවේ නැති ඇති මම කිව්වට කැමති ත්‍රිකෝණයක් ඇඳලා ඔයාලා කැමති පාද 3ක් දික් කරලා මේ බාහිරින් හැදෙන කෝණ 3 මැනගන්න. මැනලා ඉවර වෙලා එකතු කරලා බලන්න අනිවාර්යයෙන්ම අංශක 360ක් වෙනවා. ඔයාලා කැමති ත්‍රිකෝණයක් ඇඳලා ඒ ත්‍රිකෝණ තුනේ පාද තුන ඔයාලට කැමති පැත්තකට දික් කරලා ත්‍රිකෝණයේ පාදයයි දික් කර පාදය අතර හැදෙන මේ බාහිර කෝණ තුනේ විශාලත්වය වෙන වෙනම කෝණමානය තියලා මැනලා එකතු කරලා බැලුවොත් අනිවාර්යයෙන්ම අංශක 360ක් හැදෙනවා. එතකොට අපිට ඒක මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. ගණන් හදන දේ සම්බන්ධය ඕන වෙනවා. මම මේකේ බාහිර කෝණය ලකුණු කරනවා A කියලා. මේකේ බාහිර කෝණය ලකුණු කරනවා B කියලා. මේකේ බාහිර කෝණය C කියලා ලකුණු කරනවා. එතකොට මේ තියෙන බාහිර කෝණ තුන නම් මේ A කියන කෝණයයි B කියන කෝණයයි C කියන කෝණයයි එකතු කරලා බැලුවොත් අනිවාර්යයෙන්ම අංශක 360ක් වෙන්න ඕන. මෙන්න මේ සම්බන්ධතාවයත් මතක තියාගන්න ඕන ඔයාලා ගණන් හදනකොට. හරි? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව නම් අංශක 180යි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ 4 එකතුව අංශක 360යි. ත්‍රිකෝණයක බාහිර කෝණ තුනේ එකතුව අංශක 360යි. හරි. මේක ඔයාලා අතන බාහිර කෝණේ ලකුණු කරගත්තනේ. ඊට පස්සේ පහලින් තරුවක් දාලා ලියාගන්න පළවෙනි රූපය ඇඳලා බාහිර කෝණේ ලකුණු කරගත්තට පස්සේ පහලින් තරුවක් දාලා ලියාගන්න ත්‍රිකෝණයක බාහිර කෝණවල ඓක්‍ය
අංශක 360ක් වේ. ත්‍රිකෝණයක බාහිර කෝණවල අයික්‍ය අංශක 360ක් වේ. හරිනේ? ඊට පස්සේ මේ වගේ ත්‍රිකෝණයක් ඇඳලා බාහිර කෝණ තුන ABC කියලා ලකුණු කරලා ABC කෝණ තුන එකතු කරාම අංශක 360යි කියලා ලියා ගන්න. සර් නම් කරලා ඒවා එකතු කරලා 360ක් එන්න ඕනි කියලා දාන්න ඕනද? ඔව් මේකත් ලියා ගන්න. හරි. ඊට පස්සේ තාම ලියනවනේ. හරි ලියා ගන්නද? හරි ලියා ගන්න එහෙම. පහත දී ඇති රූපවල x මගින් දැක්වෙන සිම්පල් x අකුර ලියන්න x මගින් දැක්වෙන කෝණවල විශාලත්වය සොයන්න. x මගින් දැක්වෙන කෝණවල විශාලත්වය සොයන්න. සර් අපහු කියන්නකෝ. පහත දැක්වෙන රූපවල x මගින් දැක්වෙන කෝණවල විශාලත්වය සොයන්න. පළවෙනි ගාන මේක ගණන් හදන්න හරි ලේසි.
මේ රූපය ඇඳ ගන්නකො. හරි දැන් මේක ඉස්සෙල්ලා ගණන් හැදුවා වගේම තමයි කරන්න තියෙන්නේ. දැන් බාහිර කෝණ හතරේ බාහිර කෝණ තුනේ එකතුව අංශක 360යි කියලා දන්නවනේ. බාහිර කෝණ තුනේ එකතුව අංශක 360යි කියලා දන්නවා. කලින් වගේම ලියන බාහිර කෝණ තුන 360යි කියලා මෙන්න මේ විදිහට. ඉස්සෙල්ලාම x තියෙන කෝණේ ලියන්න. එතකොට ලේසි සුළු කිරීම වලට x එකතු කිරීම 125 එකතු කිරීම 115 සමානයි අංශක 360යි. බාහිර කෝණ තුනේ එකතුව අංශක 360යි කියලා ලියනවා. ඊට පස්සේ ඉතින් මේ දෙක එකතු කරලා සමීකරණ විසඳන ක්‍රමයට විසඳලා බලන්න x වලට කීයක් දෙන්නේ කියලා තනියෙන් හදන්න පුළුවන් මෙතනින් එහාට. මම හදනවා ඊට කලින් ඔයාලා තනියම සුළු කිරීම කරන්නකෝ බලන්න. චතුමිනිට කීයක් දාවේ? අංශක 120. 120. ජනිදු කීයක් දාවේ? එසඳ අංශක 120. අංශක 120. හරි. බලන්න. හදලා ඉවරයි. අර එහා පැත්තේ ගාන හදන්න. තනියෙන් මේක හදපු අය. x එකතු කිරීම 5යි 5යි 10යි 10න් බිඳුව එකක් විතරේ 1යි 2යි 3යි 3යි 1යි 4යි 240 සමානයි අංශක 360යි. ඊට පස්සේ ධන 240 අයින් කරන්න ඍණ 240ක් දානවා. සමාන ලකුණෙන් මේ පැත්තට ඍණ 240ක් දානවා. ඊට පස්සේ 240න් 240ක් අඩු නම් බිඳුවයි නිසා ඒ දෙක කපලා අයින් කරනවා. x සමානයි 360න් 240ක් අඩු කරන්න තියෙන්නේ අංශක 120ක් එනවා. අංශක 120ක් එනවා. මේක හදන්න බලන්න.
මෙතන කෝණය කීයද? මෙතන කෝණය කීයයි කියලාද මේ දාලා තියෙන්නේ? අංශක 90යි කියලා. අංශක 90යි කියලා ඍජු කෝණයක්. කලින් වගේම අද චතුමිනි මොනවද හොයන්නේ හෙට මෙන්න තල්ලු කර කර? ඈ චතුමිනි. චාතුර්ය හදලා ඉවරද? නෑ සර්. වෙන වෙලාවට නම් බලන්න ඕන කටවල් ටිකේ සද්දෙ. දැන් ප්‍රශ්නයක් අහුවම තමයි උත්තර දෙන්න බැරි. දෙකයි x 3යි x 90 සමානයි 360. සපුනිට 54ක් ආවලු. බලන්න අනිත් අය කීය දෙන්නේ කියලා. හදලා ඉවරුණා නම් කියන්න මට ආවේ මෙච්චරයි කියලා. කියන්න බැරි නම් උත්තරේ දැම්මත් කමක් නැහැ. සර් x සමානයි 20යි. 20. 54යි x සමානයි 54යි. හරි බලමු ඈ. දෙන්නෙකුට 54 ඇවිල්ලා තියෙනවා. තව එක්කෙනෙක්වත් කියන්නකෝ මට. ඊයේ දාවේ කියලා. චාතුර්ය හරි නේද? සර් අංශක 54යි. 54ක් එනවා. දෙව්ලි 54 ආවනේ හැමෝටම නේද? බලමු 2x 3x එකතු කරාම 5x මෙතන 90 හැමම ලියනවා සමානයි 360යි. ඊට පස්සේ 90 අයින් කරන්න ඕන ධන 90 අයින් කරන්න ඍණ 90ක් දෙපැත්තටම දානවා. මෙතන 90න් 90 අඩු වුණා බිඳුවයි කපලා දැම්මා. 5x සමානයි 360න් 90ක් අඩු කරාම 270ක් එනවානේ 270ක් එනවා. ඊට පස්සේ x හොයන්න 5න් බෙදනවා. 5ට 5 කැපෙනවා x සමානයි 270 5න් බෙදන්න ඕන 5 වරක් 5 25යි අඩු කරාම 2යි 20ට 5 වරක් 4 20යි. උත්තරය අංශක 54යි. උත්තරය අංශක 54ක් එන්න ඕන. හරි. අපි තව එක ගානක් හදලා ඊළඟ ගණන් වර්ගයට යමු. බලන්න මෙන්න මේක තනියම කරන්න.
රූපය ඇඳ ගන්නකෝ. හරි සර්. සුට්ටක් ඉන්න මේ මම දාන කෝණ ලකුණු කරගන්න එපා. සර් ලකුණු කරා. ලකුණු කරාද? ලකුණු කරා නම් සුට්ටක් 4x නැතුව අංශක 80යි 3x විතරයි ලකුණු කරේ. 4x ලකුණු කරන්න එපා. මෙතන දාගන්න අපි දාමු 2x කියලා. හරි. දැන් හදන්න බලන්න. හදලා ඉවර නම් කියන්න. පැති වෙලාව දැන්නම්. චාතුර්ය කීයද? 56යි. 56යි. ඉමාෂා කීයද ඉමාෂා? 56යි. 56යි. මේ කාව්‍යා පරක් වුණාද පන්තිට එන්න? මම දැන්න දැක්කේ ඉන්නවා. නෑ කාව්‍යා? හරි බලමු 56යිද කියලා. දැන් ත්‍රිකෝණයක්නේ. ත්‍රිකෝණය අපි දන්නේ මොකක්ද? බාහිර කෝණ තුනේ එකතුව අංශක 360යි කියලා දන්නවා. එතකොට මේ බාහිර කෝණය 2x, මේ බාහිර කෝණය 3x, මේ බාහිර කෝණය දීලා නැහැ. හරි? බාහිර කෝණ තුනේ එකතුව අංශක 360යි. මේ බාහිර කෝණය හැබැයි දීලා නැහැ. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? මේ බාහිර කෝණය හොයාගන්න ඕන. මේක සරල රේඛාවක්නේ.
සරල රේඛාවක් නම් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව කීයද? අපි කලින් කෝණ පාඩමේදී කරා. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180ක් වෙන්න ඕන. එහෙනම් මේක 80යි නම් මේක අංශක 100ක් වෙනවා. එහෙනම් ඉස්සල්ලාම මේ කෝණය හොයාගෙන ඉන්න ඕන. මුලින්ම මේ කෝණය හොයාගෙන ඊට පස්සේ ලියනවා බාහිර කෝණ තුන. මේ කෝණය 2x, මේ කෝණය 3x, මේ කෝණය 100 සමානයි අංශක 360යි කියලා ලියනවා. බාහිර කෝණයක් 2x 3x මේක 100යි 3 එකතුව 360යි කියලා ලිව්වා. ඊට පස්සේ 2x 3x එකතු වුණාම 5x මේ 100 එහෙමම ලියනවා සමානයි 360යි. ඊට පස්සේ ධන 100 අයින් කරන්න ඍණ 100ක් දෙපැත්තටම දානවා. ඍණ 100ක් දෙපැත්තටම දානවා. එතකොට 100න් 100 අඩු වුණාම බිඳුවයි ඒ නිසා 100 කපනවා 5යි x ඉතුරු වෙනවා 360න් 100ක් අඩු වුණාම 260යි. ඊට පස්සේ මොකද කරන්නේ x වලගේ හොයන්න 5න් බෙදන්න ඕන. දෙපැත්තම 5න් බෙදනවා. බෙදුවා මේ පැත්තේ 5ට 5 කැපිලා යනවා. දැන් 260 බෙදන්න ඕන 5න්. 5 වරක් 5 25යි අඩු කරාම 6න් 5ක් ගියාම 1යි. බිඳුව ගත්තා. 10ට 5 වරක් 2 10යි අඩු කරාම බිඳුවයි. උත්තරය අංශක 52යි. වැරදි නේද හදපු එක? මොකද්ද කරේ ඔයාලා? ඔයාලා කරන්නේ නැත්තේ මෙහෙම. 2x එකතු කිරීම 3x එකතු කිරීම 80 සමානයි 360යි කියලා ලියා ගන්න ඇති. එහෙමනේ චාතුර්ය ලියාගත්තේ? ඔව් සර්. ඒකනේ මේ 2x කියන්නේ බාහිර කෝණය. 3x කියන්නේ බාහිර කෝණය. 80 කියන්නේ අභ්‍යන්තර කෝණය. එතකොට බාහිර කෝණයි අභ්‍යන්තර කෝණයි එකතු කරන්නේ නැහනේ. බාහිර කෝණ තුන ගන්න ඕන. මේ බාහිර කෝණය 3x, මේ බාහිර කෝණය 2x, මේ බාහිර කෝණය දීලා නැහැ. ඒක හොඳට බලන්න ඕන. බලලා දීලා නැත්නම් අපි ඒක හොයා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. මේ දෙක 180ක් වෙන්න ඕනනේ. ඒක දන්නවනේ සරල රේඛාවක් මත නම් 180ක් වෙන්න ඕන කියලා. ඒ නිසා මේක 80යි කියලා දුන්නාම මේක 100යි කියලා අපි දා ගන්න ඕන. දාගෙන ඊට පස්සේ තමයි කෝණ තුන එකතුව 360යි කියලා ගන්න ඕන. හැමෝම මේ විදිහට ගන්න ඇත්තේ මෙහෙම ගත්ත අය හැමෝම වැරදි. ඒක කල්පනාවෙන් කරන්න ඕන. හරි? සර් දැන් අර ක්‍රමයට හැදුවත් වැරදිද? ඒ කියන්නේ තෙනුරි මෙහෙම හැදුවොත්ද? ඔව්. මෙහෙම හැදුවම තෙනුරි උත්තරේ එන්නේ නැහනේ. x සමානයි එතකොට ඔයාලට ආවේ x සමානයි 56 කියලානේ. ඒක වැරදි. ඒක වැරදි. වරදින්න හේතුව තමයි අපි දේවල් දෙකයි ගන්න ත්‍රිකෝණයක. එක්කෝ අභ්‍යන්තර කෝණ තුන නම් අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180යි කියලා දන්නවා. එහෙම නැත්නම් බාහිර කෝණ තුන නම් බාහිර කෝණ තුනේ එකතුව 360යි කියලා දන්නවා. දැන් බාහිර කෝණනේ මේක දීලා තියෙන්නේ. මේකත් බාහිර කෝණයක්, මේකත් බාහිර කෝණයක්, මේක අභ්‍යන්තර කෝණයක්. එතකොට බාහිර කෝණයි අභ්‍යන්තර කෝණයි එකතු කරන්නේ අනිවාර්යයෙන් එකතු කරන්නේ බාහිර කෝණ තුන. මේක 2x, මේක 3x, මේ බාහිර කෝණේ දීලා නැහැ. දීලා නැති නිසා ඉස්සෙල්ලම බාහිර කෝණ හොයා ගන්න ඕන. හොයාගෙන ඊට පස්සේ තමයි බාහිර කෝණ තුන එකතුව 360යි කියලා ලියලා ගන්න හදන්න ඕන. අර විදිහට හැදුවොත් වැරදි. ඒක මතක තියාගන්න හොඳට. හරිනේ. ඕකේ ගණන් අමාරු නෑ. ලේසියෙන් හදන්න පුළුවන් ඒවා තියෙන්නේ. හරි. දැන් මාතෘකාව ලියා ගන්න චතුරාශ්‍රයක බාහිර කෝණ. චතුරාශ්‍රයක බාහිර කෝණ. වීඩියෝ ඔෆ් කරගන්න එපා ඔන් කරන් ඉන්න.
චතුරස්‍රයක බාහිර කෝණ. දැන් ත්‍රිකෝණයක බාහිර කෝණයක් හැදෙනවා අපි ත්‍රිකෝණයේ පාදයක් දික් කරාමනේ. ඒ වගේම තමයි චතුරස්‍රයක චතුරස්‍රයක් කියන්නේ පාද හතරක් තියෙන්න ඕනනේ. චතුරස්‍රයක පාදයක් දික් කරොත් චතුරස්‍රයක පාදයක් දික් කරොත් දික් කරපු පාදයයි චතුරස්‍රයේ ඉතිරි පාදයයි අතර හැදෙන මෙන්න මේ කෝණයට කියනවා චතුරස්‍රයේ බාහිර කෝණයක් කියලා. ඒක මම ලියා ගන්න දෙන්නේ නැහැ. චතුරස්‍රයක ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම ත්‍රිකෝණයේ පාදයක් දික් කරාම දික් කරපු පාදයයි ඉතුරු පාදයයි අතර හැදෙන කෝණයට බාහිර කෝණයක් කියලා කියනවා. චතුරස්‍රයකත් එහෙමයි. චතුරස්‍රයක පාදයක් දික් කරාම දික් කරපු පාදයයි චතුරස්‍රයේ ඉතුරු පාදයයි අතර හැදෙන මෙන්න මේ කෝණයට චතුරස්‍රයේ බාහිර කෝණයක් කියලා කියනවා. ඒක මම ලියා ගන්න දෙන්නේ නැහැ. ඔයාලා මෙහෙම ලියා ගන්න. පහත දැක්වෙන චතුරස්‍රයේ ABCD simple අකුරු ලියන්න. ABCD කොමාද දාලා ලියන්න. පහත දැක්වෙන චතුරස්‍රයේ A B C D ලෙස ලකුණු කර ඇත්තේ එහි බාහිර කෝණ 4 වේ. එහි බාහිර කෝණ 4 වේ. බාහිර කෝණ 4 වේ. ඊට පස්සේ රූපය ඇඳලා මේ ටික ලකුණු කරගන්න. ඉවරයි නේද? හරි ඊට පස්සේ දැන් අපි ඉස්සෙල්ලා ගත්තේ ත්‍රිකෝණයක බාහිර කෝණ 3 එකතු කරාම අංශක 360යි කියලා. ඒ වගේම චතුරස්‍රයකත් මේ බාහිර කෝණ 4 එකතුව එකම අගයක් තමයි එන්නේ. ඒ ඉස්සෙල්ලා ආපු ගානම තමයි. ඒ කියන්නේ ත්‍රිකෝණයක් වුණත් චතුරස්‍රයක් වුණත් ත්‍රිකෝණයක් වුණත් චතුරස්‍රයක් වුණත් ඒකේ බාහිර කෝණ ටික එකතු කරාම
लिया गන්න එපා. अंशක 360ක් තමයි එන්නේ. චතුරස්‍රයක් වුණත් ත්‍රිකෝණයක් වුණත් බාහිර කෝණ ටික එකතු කරාම අනිවාර්යයෙන්ම අංශක 360 තමයි ලැබෙන්නේ. හරි? සර් ඔව්. සර් මාවලි වුණා සර් කනෙක්ෂන් අවුලක් ඇවිල්ලා මට තුන්වෙනි ගාන ඉඳන් බලා ගන්න. තුන්වෙනි ගාන මග අරුණාද ඔයාලට? තුන්වෙනි ගාන සර් කියලා දුන්නේ මට ආපහු. ඔව්. සර් එතකොටම ලියුණා මාව. හරි තුන්වෙනි ගාන බලා ගන්න බැරුණා නම් ඒක රෙකෝඩින් එක දැම්මම බලා ගන්න ඒක කියලා දෙන්න නැතිනේ. මම දැන් කරේ මාතෘකාව දුන්නේ තෙනුරි චතුරස්‍රයක බාහිර කෝණ. හරි අහගෙන ඉන්නකෝ. අහගෙන ඉන්න චතුරස්‍රයක බාහිර කෝණ. චතුරස්‍රයක බාහිර කෝණයක් කියලා කියන්නේ අර ත්‍රිකෝණයක බාහිර කෝණයක් වගේමයි චතුරස්‍රයේ පාදයක් දික් කරාම ඒ දික් කරන පාදයයි චතුරස්‍රයේ ඉදිරි පාදයයි අතර මේ හැදෙන කෝණයට තමයි චතුරස්‍රයේ බාහිර කෝණයක් කියලා කියන්නේ. එතකොට චතුරස්‍රයට බාහිර කෝණ තියෙනවා 4ක්. ත්‍රිකෝණයට බාහිර කෝණ 3යි, චතුරස්‍රයට බාහිර කෝණ 4ක් තියෙනවා. එච්චරයි මම කිව්වේ. ඒ ටික ලියා ගන්න දීලා මේ රූපේ ඇඳ ගන්න කිව්වේ. රූපේ ඇඳලා පහලින් තරුවක් දාලා මම දැන් කියන එක ලියා ගන්න. ඔයා රූපය අඳින්නයි අර ටික ලියන්නයි පොඩි ඉඩක් ඉතුරු කරගන්න. ඊට පස්සේ මෙහෙම ලියා ගන්න රූපයට යටින් තරුවක් දාලා චතුරස්‍රයක බාහිර කෝණවල ஐக்கிய චතුරස්‍රයක බාහිර කෝණවල ஐக்கிய අංශක 360ක් වේ. චතුරස්‍රයක බාහිර කෝණවල ஐக்கிய අංශක 360ක් වේ. හරි ඊට පස්සේ රූපයට පහලින් මේ ටික ලියලා කොටු කරලා තියාගන්න. සර් මට අපහු ලියලා කියන්න බර මාතෘකාවයි මාතෘකාව චතුරස්‍රයක බාහිර කෝණ. චතුරස්‍රයක බාහිර කෝණ. ඊට පස්සේ මෙහෙම ලියා ගන්න. අනිත් අය ලියන්න එපා. තෙනුරි විතරයි. අනිත් අය මේ ටික ලියලා කොටු කරගන්න. පහත දැක්වෙන චතුරස්‍රයේ ABCD කමා දාලා ලියන්න. ABCD ලෙස ලකුණු කර ඇත්තේ ABCD ලෙස ලකුණු කර ඇත්තේ එහි බාහිර කෝණ වේ. එහි බාහිර කෝණ වේ. එහි බාහිර කෝණ වේ. හරි. ඊට පස්සේ රූපය ඇඳලා මේ ටික ලකුණු කරලා මේක ලියලා කොටු කරගන්න. ඉවරයි නේද? හරි අපි ගණන් ටිකක් හදමු කියනොත් ලියා ගන්න මේ ප්‍රශ්නය
පහත දැක්වෙන රූපවල x මගින් දැක්වෙන කෝණවල විශාලත්වය සොයන්න. x මගින් දැක්වෙන කෝණවල විශාලත්වය සොයන්න. හරි දැනට ගණන් කීපයක් හදන්නේ ටියුට් එකේ ගණන් ගොඩාක් දීලා තියෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා ගණන් ටිකයිනේ හැදුවේ කියලා හැම. ඒ ටික ඔක්කොම තනියෙන් හැදුවාට පස්සේ ඒ ඔක්කොම කියලා දෙනවා. දැනට අපි ගණන් කීපයක් හදමු. පළවෙනි ගාන දසුන් සර් කොහෙද ගිහින් හිටියේ මෙච්චර වෙලා? ඈ? ඇයි පරක්කුනේ? මතක නැති වුණාද ඊයේනේ පන්ති තියනවා කිව්වේ ඒක තමයි දසුන්ට ආච්චි බනින්න හදන්නේ හොඳට නේ. අපි පන්ති පටන් ගත්තේ 4ට. දැන් 5:20යි. හොඳටම පරක්කුයි. කමක් නැහැ මම රෙකෝඩින් එක දාන්නම් ඊට පස්සේ මුල ටික බලා ගන්න ඉතින්. මම කෝල් එකකුත් ගත්තා මැසේජ් එක බලලා නැති නිසා. හරි දැන් මේ චතුරස්‍රයක් තියෙනවා. චතුරස්‍රයේ බාහිර කෝණ හතරම ලකුණු කරලා දීලා තියෙනවා. ඔයාලට ප්‍රශ්නේ දුන්නේ x මගින් දැක්වෙන කෝණය හොයන්න කියලානේ. එතකොට x මගින් දැක්වෙන මෙන්න මෙතන කෝණය. එතකොට මේ කෝණය ඔයාලා හොයන්න ඕන. දැන් මොකද කරන්න ඕන? දන්න දේ ලියන්න ඕන. දන්නේ මොකද්ද? චතුරස්‍රයක බාහිර කෝණ හතර එකතු කරාම අංශක 360ක් වෙනවා කියන එක දැන් දන්නවා. එහෙනම් දන්න දේ ලියනවා. ඉස්සලම ගම x අපි x එකතු කිරීම 120 එකතු කිරීම 90 එකතු කිරීම 130 x 120 90 130 බාහිර කෝණ 4යි. ඔය හතර එකතුව සමාන වෙන්න ඕන අංශක 360ට. අංශක 360ට සමාන වෙන්න ඕන. හරි දැන් මේකේ සුළු කිරීම ටිකත් ඉස්සෙල්ලා වගේම කරන්න තනියෙන් පුළුවන්. සංඛ්‍යා ටික එකතු කරනවා. ඊට පස්සේ x ඉතුරු කරගෙන ඒක අඩු කරලා දානවා. ඒ ටික තනියෙන් කරන්න පුළුවන්. තනියෙන් සුළු කිරීම කරලා බලන්න x වලට කීයක් දෙන්නේ කියලා.
හදලා ඉවර නම් කියන්න මට උත්තරේ කීයද ආවේ කියලා. සර් ඔකත් කරන්න තියෙන ත්‍රිකෝණයක බාහිර කෝණ කරා වගේමයි නේද? ඔව් ඒ විදිහම මේ පේලිය ලියන්න විතරයි ඕන මම කියලා දුන්න දේ. බාහිර කෝණ අතර 360යි කියලා ලියනවා. ඊට පස්සේ මේක සමීකරණයක්නේ. සුළු කරලා උත්තරේ ගන්න තියෙනවා. අංශක 100යි. අංශක 100ක්. සපුනේට 28ක් ඇවිල්ලා තියෙනවා. දසුන්ට 100ක් ඇවිල්ලා තියෙනවා. අයනම් තව කාගේ හරි බලන්න වෙනවා මට. හරි උත්තරේ මොකක්ද කියලා හොයාගන්න. චතුමිනිය හදලා ඉවරයි වගේ උත්තරේ කියන්න බලන්න. අංශක 20යි. 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 උත්තර 3යි තුන් දෙනාට. චාතුර්යයත් ඉවරයි වගේ. අංශක 20යි. 20යි. 20න් දෙකක් ඇවිල්ලා. කාව්‍යයට කීයද ආවේ කාව්‍යය? සර් අංශක 20යි. 20 තුන් දෙනෙකුට ඇවිල්ලා තියෙනවා නේ. කාව්‍ය දිනිති තරුෂිකා කාව්‍ය නේද? කාව්‍යගේ එහෙම ඉතින් කටහඬවත් අහන්න වෙන්නේ. හරි බලමු 23 දෙනෙකුට ආවනේ මම හදන්නම් ඒ නිසා. x එකතු කිරීම 0.0.0යි 3යි 9යි 12යි 3යි 9යි 12යි 12යි 2යි 14යි එකක් ඉදිරි 1යි 1යි 2යි 1යි 3යි අංශක 340ක් එනවා සමානයි 360යි ඊට පස්සේ 340 අයින් කරන්න ඍණ 340ක් දෙපැත්තටම දාන්න වෙනවා එතකොට මේක බිඳුවයි නිසා කපලා අයින් කරනවා x ඉතුරු වෙනවා සමානයි 360න් 340ක් අඩු වුණාම අංශක 20යි එන්නේ අංශක 20යි හරි වැරදුන අය හදාගන්න එනම් දෙවෙනි ගාන ඔය රූපේ හරියට අඳ ගන්න ඕන මං අඳින එක වෙනස් හැඩවල ඒවා අඳින්න එපා හදන්න බලන්න ඒක තනියම දෙවෙනි එක තිස් හයයි සර් 36යි බලමු තව කාගේ හරි උත්තර කියන්නකෝ හදපු අය ඉවර නම් බලන් ඉන්න එපා කියන්න
චන්තුප කවුරුත් ඉවර නැද්ද තව? ඉවර නම් කියන්න උත්තරය. චතුමිනි ඉවරයිනේ? තෙනුරි ඔව් සර්. ඔයා දවස් මැසේජ් එක දැන් ආවේ. ඉන්නවද කියලා බැලුවේ. ඒක ඔයවා ගන්නත් ගොඩක් වෙලා මේවා වුණා සර්. ඒක තමයි සිග්නල් ප්‍රශ්නයක් වෙන්න ඇති. ඔයාලට දැන් ක්ලාස් එක පටන් ගන්නවද අනිත් එක? සර් මම ටීචර්ට කිව්වා ටීචර් කිව්වා මේ පන්ති වරුණාම එන්න කියලා. වීඩියෝ එක මේනවද? මේක දාන්නම් කියලා. දැන් මේකේ ලේසි 2x 2x 3x 3x 36යි සර්. 36ක් තමයි එන්න ඕන. කීප දෙනෙකුටම ඇවිල්ලා තියෙනවා 2යි 2යි 360යිනේ 2x 2x එකතු වුණාම 4x 3x එකතු වුණාම 7x 3x එකතු වුණාම 10x 10x සමානයි 360යි x වලගේ හොයන්න 10න් බෙදනවා දෙපැත්තම 10 10 කැපෙනවා x සමානයි බිංදුව කපලා දැම්මම ඕනනම් 36යි අංශක කියලා ගන්න පුළුවන් අංශක 36යි හරි මොකෝ දෙවුලිගේ මේ චමෝද්‍යගේ රහස් අපිටත් ඇහෙනවා හරි දැන් ඔයාලගේ ගන්නකෝ අච්චුපත පොඩ්ඩක් පෙරලා ගන්න ඊට පස්සේ 144 පිටුව 144 පිටුව පෙරලා ගන්න 144 පිටුවේ තියෙනවනේ 12/4 අභ්‍යාසය ඒ 12/4 අභ්‍යාසයේ දෙවෙනි ප්‍රශ්නය රූප සටහන ඇසුරෙන් පහත දී ඇති කෝණවල අගය සොයන්න කියලා තියෙන්නේ ආන් ඒක බලන්න පුළුවන්ද කියලා අභ්‍යාසයේ දෙවෙනි ප්‍රශ්නය දෙවුලි චමෝද්‍ය සර් ඔව් මේ අභ්‍යාස කීවෙනි ප්‍රශ්නද දෙකද? දෙවෙනි එක දසුන් දෙවෙනි එක කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ රූප සටහනේ ඇසුරෙන් පහත දී ඇති කෝණම ලග්ගේ සොයන්න කියලා රූපයක් දීලා තියෙන මේ වගේ එන්න මේ වගේ රූපයක් දීලා තියෙන්නේ
මෙතන x මෙතන 110යි පහළ 140යි ඊට පස්සේ මේ දෙපැත්තේ කෝණ දෙක AB කියලා දීලා තියෙනවා මෙතන කෝණයක් තියෙනවා අංශක 85යි කියලා පොත නැති කවුරු හරි ඉන්නවනම් මම මොන රූපය ඇඳලා කෝණ ටික ලකුණු කරා මේක හොයන්න කියලා කියන්නේ x වලගය ඊට පස්සේ x වලගයට පස්සේ හොයන්න කියනවා a වලගය ඊට පස්සේ හොයන්න කියනවා b වලගය ඉස්සර වෙලාම හොයන්න කියන්නේ x නේ x කොහොමද හොයන්නේ මට කියලා දෙන්න ඕනේ x හොයන විදිහ කවුද කියලා දෙන්නේ මට බලමු කවුද වාසනාවන්තයා කියලා වීඩියෝ ඔෆ් කරන් ඉන්න එක්කෙනෙක් තමයි මට කියන්න චමෝද්‍ය කියන්නේ x හොයන්නේ කොහොමද උත්තරේ නෙමෙයි x හොයන්නේ කොහොමද කියලා මට කියන්න. චමෝද්‍ය කට නැහැ ඉතින් ඕකනේ බැරි. කොහොමද x හොයන්නේ ආදන්න ඔයාලා x හොයන්න a හොයන්න b හොයන්න තුනම කරන්නකො එහෙනම් කියන්න බැරි නම් තුනම කරන්න ඊට පස්සේ බලමු අහලා තියෙන පිළිවෙලටම හොයන්න ඉස්සෙල්ලා x හොයලා ඊට පස්සේ a හොයලා ඊට පස්සේ b වීඩියෝ ඔෆ් කරන් ඉන්න අයගෙන් තමයි අහන්නේ කිව්වට සමහර අය ඉක්මනට ඔන් කරගෙන නැත්නම් එහෙම කටේ ගහගෙන ඉන්නේ හදන්නේ මාෂා මේ දාලා තියෙන උත්තර හරි ඈ Aisha. හරි. හරි x එක මම හොයනවා. x සමානයි සරල රේඛාවක් මත මේ සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතුව 180යි මේක 110යි නම් මේක හොයන්න 180න් 110 අඩු කරනවා අඩු කරාමාංශක 70යි ඒක හරි අනිත් එකක් හොයන්න බලන්න a සර් 125 ඒට 125ක් දාවේ ඔව් සර් හරි බීට් හොයන්න කියන බලන්න දසුන් කීයක් දෙයට ආවා කිව්වේ 125ක් 125ක් එන්න බෑ දසුන් ආයෙ පාරක් බලන්න
තව පාරක් try කරන්නකෝ. හරි මම හදන්න පටන් ගන්නවා. දෙවෙනි එක ඒවලගේනේ. ඒවලගේ හොයන්න නම් ඒ කියන්නේ බාහිර කෝණයක්. හරි? ඒ කියන්නේ බාහිර කෝණයක්. එහෙනම් බාහිර කෝණයක් හොයන්න නම් ඉතිරි බාහිර කෝණ ටික දැනන් ඉන්න ඕනේ. හරි බලමු. B කෝණය දන්නවනම් මේක හොයන්න පුළුවන්. දැන් B දන්නෙත් නැහනේ. ඒ නිසා A හොයාගන්න වෙනවා. A හොයන්න නම් ඉතුරු බාහිර කෝණ ටික දැනගන්න ඕනේ. බලන්න. මෙතන බාහිර කෝණය 85යි කියලා දන්නවා. මෙතන බාහිර කෝණය x. හැබැයි x අපි දැන් දන්නවා 70යි කියලා හෙව්වනේ. මේකත් දන්නවා. මේකත් දන්නවා. එහෙනම් මේ කෝණ තුනම දන්නවා නම් මේ කෝණය හොයන්න පුළුවන්. සමීකරණයක් ලියමු. A එකතු කිරීම 85 එකතු කිරීම 70 එකතු කිරීම 140 සමානයි අංශක 360යි. බාහිර කෝණ හතරේ එකතුව 360යි අංශක. ඊට පස්සේ සමීකරණ ඉස්සල්ලා වගේ සුළු කරන්න තියෙනවා. මේක අපිට මේ ටික එකතු කරලා බලන්න පුළුවන්. ඒ එහෙමම ලියුවා මේ ටික එකතු කරලා. 140යි 70යි එකතු වුණාම 210යි 210යි 85යි එකතු වුණාම 295යි සමානයි 360යි. දැන් ධන 295නේ. ධන 295 අයින් කරන්න ඍණ 295ක් දාන්න. ඍණ 295 ඍණ 295. දැන් ඍණ 295 දෙපැත්තට දැම්මහම මේ කපලා දාන්න පුළුවන්. ඒ සමානයි 360න් 95. 10න් 5 ගියාම 5යි. මෙතන දැන් 5යි 5න් 9ක් බෑ 15න් 9ක් අඩු කරාම 6යි. ඒ සමානයි අංශක 65යි. හරි. දැන් ඒ වලගේ හෙව්වට පස්සේ ආපහු මේ කෝණ දෙක මොන කෝණද? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. මේ දෙකේ එකතුව ආපහු බැලුවාම 180යි. දැන් A 65යි කියලා දන්නවා. B හොයන්න ඕන. A 65යි නම් B හොයන්න මොකද කරන්න ඕන? B සමානයි 180ෙන් අඩු කරන්න ඕන 65. එතකොට B සමානයි 10න් 5ක් ගියාම 5යි 7න් 6ක් ගියාම 1යි මේක එහෙමම එනවා. B සමානයි අංශක 115යි. ඔය විදිහට අපිට විවිධ කෝණ හොයන්න දෙන්න පුළුවන්. ඒවා හදනකොට අභ්‍යන්තර කෝණත් ඕන වෙනවා, බාහිර කෝණත් ඕන වෙනවා. මෙච්චරලා කියලා දුන්න ඔක්කොම ටික ඕන වෙනවා. හරි? ඒ නිසා කල්පනාවෙන් වැඩේ කරන්න ඕන. හරි. තව එක ගානක් හදලා ඊළඟ මාතෘකාවට යමු. ඔයාලා ගන්න එතනම දැන් අපි හැදුවේ දෙවෙනි ගානනේ. ඒ පිටුවේම ගන්න ඔයාලා හතරවෙනි ප්‍රශ්නේ 2. හතරවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. හතරවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. බලන්න ප්‍රශ්නේ කියවලා ඔය කෝණ දෙක හොයන්න පුළුවන්ද කියලා.
හරි. ඔන්න තොරතුරු ටික. ඕකෙන් ඔයාලා හොයන්න ඕන x වලගේයි y වලගේයි. බලන්න කොහොමද කරන්නේ කියලා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. කතා කරන්න මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න මගෙන්. ගැටලුවක් නැත්නම් හදන්න පටන් ගන්න. සර් x සමානයි 65යි. කීයද දසුන්තාවේ? x සමානයි 65යි. x සමානයි 65යි. පොඩ්ඩක් ඉන්න මම බලන්නම්. හරි වයි හොයන්නකෝ එනම් බලන්න. කවුද තව x වලට හොයලා ඉවර? කාටද තව 65ක් ආවේ? කියන්න බලන්න. කමින් දිට ඇවිත් තියෙනවා. තව කාටද ආවේ? චාතුර්ය 65. 65ක් ආවයට. බලමු. ඉමාෂාට කීයක්ද ආවේ? තාම හැදුවේ නැහැ සර්. තාම හැදුවේ නෑ. මෙච්චර ලා මොකද කරන්නේ? සපුනි ආයේෂටත් 65ක් ඇවිල්ලා තියෙනවා. හරි ගොඩක් අයට 65ක් ඇවිත් තියෙනවනේ හදපු අයට. බලන්නකෝ. x හොයන්න නම් මේ චතුරස්‍රයක් තියෙනවනේ මෙතන. චතුරස්‍රයක් තියෙනවා. මේ චතුරස්‍රයේ මෙතන බාහිර කෝණය 105යි. මෙතන බාහිර කෝණය 62යි. මෙතන බාහිර කෝණය 128යි. මේ පාදය දික් කරාම මෙතන බාහිර කෝණය x. එනදී හදන්න පුළුවන් ඉස්සලා වගේමයි නේ.
බාහිර කෝණ හතර එකතු කරනවා. x එකතු කිරීම 128 එකතු කිරීම 62 එකතු කිරීම 105 සමානයි 360යි. මේ ටික එකතු කරලා දානවා. x එකතු කිරීම 8යි 2යි 10යි 10යි 5යි 15යි. එකක් ඉතිරි. 2යි 1යි 3යි 3යි 6යි 9යි. ඊළඟ 1යි 1යි 2යි 295 සමානයි 360යි. ඊට පස්සේ එක්ස්ට්‍රා යන 295 අඩු කරලා දාන්න. 295 කපන්න පුළුවන් බිඳුවයිනේ. එතකොට x ඉතුරු වෙනවා 360න් 295 අඩු කරන්න වෙනවා. අඩු කරාම අංශක 65යි. x සමාන 65යි. මේක. කවුද y හෙව්වේ? දසුන් y හෙව්වද දසුන්? ජනිදු y හෙව්වද? තෙනුරි එසඳ තාම හැදුවේ නැද්ද? හදමින් ඉන්නේ. අදහසක් නැත්තම් කියන්න මම කියලා දෙන්නම් පොඩ්ඩක් එතකොට. හරි හරි හොයන්න. තව එක මාතෘකාවක් තියෙනවා කරන්න ඕන. ඒ නිසා ඉක්මනට හදන්න. එතකොට පාඩම ඉවරයි. එසඳ සද්ද වැඩි. ඔයාලා ඉස්සෙල්ලම පොඩ්ඩක් කතා කරන්න පුරුදු වෙන්න ඕන. හරි ලැජ්ජ නැතුව නැත්තම් බොරුවට නිකන් අර වීඩියෝ එකක් දිහා බලන් ඉන්නවා වගේ මං කියන එක දිහා බලන් හිටියට වැඩක් නැහැ නේ. එනත වීඩියෝ එකක් බලන් ඉන්න පුළුවන් නේ. ඒ නිසා කතා කරලා දන්න දේවල් අහලා දැනගන්න ඕන. හරි ඊළඟ දවස් වෙනකොට ලැජ්ජ නැතුව කතා කරන්න පුරුදු වෙලා එන්න ඕන හැමෝම. ගෙදර අයට හැයි කියලා බයද නැත්තම් මට හැයි කියලා බයද ඕන දෙයක් අහන්න. දන්නේ නැති නිසානේ පන්තිට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මොනවා හරි මේ ගානක් දුන්නාම හදන්න තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ කියලා හරි කියන්න. මම කියන එක විතරක් අහන් ඉන්න එපා කවුරුවත්. කියන්න බලන්න කමින්ද කීයද ආවේ උත්තරය? ඒක නම් වැරදි. එච්චර ලොකු ගානක් එන්න බෑ. දසුන් බැරිද ඒක? අමාරුද?
සර් භාගයක් කඩකට ඉතුරු ටික තමයි පොඩ්ඩක් අහුව. හරි මම පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නම්. වෙලා යනවනේ. බලමු. දැන් මේ y කියන කෝණයනේ හොයන්න ඕන. y කියන කෝණය හොයන්න ඕන. y කියන කෝණය තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණය ඇතුලේ. හරි මෙතන ත්‍රිකෝණයක් තියෙනවනේ මේ. y කියන කෝණය තියෙන්නේ ත්‍රිකෝණය ඇතුලේ. එහෙනම් මේ ඇතුලේ තියෙන කෝණය හොයන්න නම් මෙන්න මෙතන කෝණයයි මෙන්න මෙතන කෝණයයි දෙක දැනගන්න ඕන. මේ කෝණ දෙක දන්නේ නැතුව මේ කෝණයයි මේ කෝණයයි දෙක දන්නේ නැතුව y කෝණය හොයන්න බෑ. එහෙනම් ඉස්සල්ලාම මේ කෝණ දෙක හොයාගන්න විදියක් බලන්න. මෙතන ඔව් ඔය අංශක 25 තියෙන එක එතනට එන්නේ දැන් ඔය ඔන්න ඔතනට අංශක 100 මේ අංශක 25 නෙමෙයි දෙන්නේ. මෙතන 25 තමයි එන්නේ. ඒක තමයි මම කියන්නේ හදුවේ. මෙතන 25යි නම් මෙතන 25යි. ප්‍රතිමුඛ කෝණ. මේ කෝණ දෙක සමානයි. මේක 25යි නිසා මේක 25යි. එනකොට මේක 25යි කියලා හොයාගත්තා. ඊළඟට මේක හොයාගන්නත් ඕනනේ. මේ කෝණ දෙකේ එකතුව අංශක 180යි බද්ධ කෝණ යුගලයයි. සරල රේඛාව මත බද්ධ කෝණ යුගලයයි. එහෙනම් මෙතන කෝණය හොයාගන්න පුළුවන් 180ෙන් 105 අඩු කරනවා. අංශක 75යි. එතකොට මෙතන කෝණය හොයාගන්න පුළුවන් අංශක 75යි කියලා. ඔන්න දැන් මේ කෝණයක් දන්නවා මේ කෝණයක් දන්නවා y කෝණය හොයන්න පුළුවන්. දැන් එන ලියන්න ඕන මොකද්ද? මේ කෝණ තුන එකතු කරාම 180ක් හැදෙනවා කියලා ලියන්න ඕන. ඒක අපිට මෙහෙම ලියන්න පුළුවන්. y එකතු කිරීම 25 එකතු කිරීම 75 සමානයි අංශක 180යි කියලා ලියන්න පුළුවන්. y 25 75 කියන්නේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනනේ. ඒ තුනේ එකතුව 180යි කියලා ලියන්න පුළුවන්. දැන් බලන්න මේක සුළු කරලා කීයක්ද එන්නේ කියලා. අංශක 80යි. අංශක 80ක් තමයි එන්නේ. තෙනුරි වැරදිලා වගේ ආපහු. මෙතන ලියන්න පුළුවන් අපිට y එකතු කිරීම 25යි 75යි 100යි සමානයි 180යි. දැන් ධන 100 අයින් කරන්න ඍණ 100ක් දානවා මෙතනට ඍණ 100ක් දානවා මේ පැත්තට. එතකොට 100ෙන් 100ක් අඩු වුණාම බිඳුවයි කපලා දැම්මා y සමානයි 180ෙන් 100ක් අඩු වුණාම අංශක 80යි. අංශක 80යි. හරි. මම ඔයාලට ඔයාලගේ පන්තියට පේපරයක් දෙනවා කියලා කිව්වා නේද? ඔව් සර්. පේපරයක් දෙනවා කියලා කිව්වා. මට ඒක අමතක වෙලා ගියා. පේපර් එක මම දෙන්නම් හෙට උදේ පුළුවන්ද? 8ට වගේ? ආ සර්. පුළුවන් නේ? ඔව් සර්. හරි. එහෙනම් 25 තියෙනවා. කීයටද ඉවර වෙන්නේ? 8 10. 8 10. ඔයා 10ට කරන්න පටන් ගන්න ඕන එහෙනම්. පන්ති ඉවර වෙලා. හරි? මම හෙට උදේ 8ට පේපර් එක දානවා ගෲප් එකට. 8ට දැම්මට පස්සේ ඒක පැයක එකක්ද පැය එකමාරක එකක්ද කියලා මම වෙලාවත් එක්ක දාන්නේ. එතකොට ඒ වෙලාව ඇතුළත ඔයාලා කරලා මට උත්තර ටික එවන්න ඕන. පැයක පේපරයක් නම් 9ට උත්තර ටික දාන්න ඕන. පැය දෙකක එකක් නම් 10ට උත්තර ටික දාන්න ඕන. හරි? උදේ 8ට ලෑස්ති වෙන්න. අනිවාර්යෙන් ඒ වෙලාවට දාන්න ඕන. ඊට පස්සේ දැම්මොත් එහෙම බලන්නේ නැහැ මම. එතකොට පන්ති තියෙනවා නම් තෙනුරිට 10 වෙනකන් ඔයා 10 ඉඳන් කරන්න පටන් ගන්න. 10ට හරි 10 මාට හරි පටන් ගන්න. හරියට ඒ වෙලාව ඇතුළත කරලා ඉවර කරන්න. පොත් බලන්න නැතුව තනියම Tamanට පුළුවන් විදිහට කරන්න ඕන. හරි? හරි. එහෙනම් අන්තිම මාතෘකාව ලියා ගන්න.
ඒකේ ගණන් හදන්න නැහැ. දැන ගැනීමට විතරයි. ත්‍රිකෝණයක හා චතුරස්‍රයක ත්‍රිකෝණයක හා චතුරස්‍රයක එක් ශීර්ෂයකදී බාහිර කෝණයේත් සර් මොකක්ද ත්‍රිකෝණයක හා චතුරස්‍රයකදී චතුරස්‍රයක එක් ශීර්ෂයකදී බාහිර කෝණයේත් අභ්‍යන්තර කෝණයේත් ඓක්‍ය. බාහිර කෝණයේත් අභ්‍යන්තර කෝණයේත් ඓක්‍ය. හරි. අපි ගමු ඉස්සර වෙලාම ත්‍රිකෝණයක්. දැන් ත්‍රිකෝණයක මෙන්න මේ ශීර්ෂය ගමු. ශීර්ෂයකදී හැම වෙලාවෙම ළමයි කෝණ දෙකක් හැදෙනවා. ත්‍රිකෝණයක උනත් චතුරස්‍රයක උනත් වෙන තල රූපයක උනත් පාදයක් දික් කරාම ශීර්ෂය ළඟ අනිවාර්යයෙන්ම කෝණ දෙකක් හැදෙනවා. එක කෝණයක් අභ්‍යන්තර කෝණය. අනිත් කෝණය බාහිර කෝණය. ත්‍රිකෝණයේ පාදයක් දික් කරාම ශීර්ෂය ළඟදී බාහිර කෝණයක් හැදෙනවා. ඒ වගේම අභ්‍යන්තර කෝණයකුත් ශීර්ෂය ළඟ තියෙනවා. එතකොට මේ අභ්‍යන්තර කෝණයේයි බාහිර කෝණයේයි ඓක්‍යනේ දැන් මාතෘකාව ලියාගත්තේ. හැම වෙලාවෙම මේ අභ්‍යන්තර කෝණය සහ බාහිර කෝණය සරල රේඛාවක් මත තමයි පිහිටන්නේ. හැම වෙලාවෙම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක් හා බාහිර කෝණයක් පිහිටන්නේ සරල රේඛාවක් මත. ඒ කියන්නේ මේ සරල රේඛාවක් මත බද්ධ කෝණ යුගල. හැම වෙලාවෙම මේ දෙක සරල රේඛාවක් මත නම් පිහිටන්නේ සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180ක් වෙනවා. ඒ වගේම චතුරස්‍රයක් ගත්තොත් ඕනම චතුරස්‍රයක් මොන හැඩය එකක් වුණත් කමක් නැහැ. චතුරස්‍රයකත් පාදයක් දික් කරාම හැදෙනවා බාහිර කෝණයක්. ඒ වගේ මෙතන අභ්‍යන්තර කෝණයකුත් තියෙනවා. මම මේ කෝණය P කියලා ගන්නම්, මේ කෝණය Q කියලා ගන්නම්. එතකොට ඒ කෝණ දෙකක් හැදලා තියෙන්නේ සරල රේඛාවක් මත. එතකොට මේ අභ්‍යන්තර කෝණයයි බාහිර කෝණයයි දෙක එකතු කරොත් එතනත් අංශක 180ක් තමයි එන්නේ. හරි. ඔයාලට දැනට 8 වසරට තියෙන්නේ ත්‍රිකෝණය හා චතුරස්‍රය විතරයිනේ. එතකොට ත්‍රිකෝණයේ චතුරස්‍රයේ දෙකේම එක ළඟ තියෙන එකම ශීර්ෂයකදී තියෙන අභ්‍යන්තර කෝණයයි බාහිර කෝණයයි එකතු කරොත් අංශක 180යි ත්‍රිකෝණයක. චතුරස්‍රයක උනත් අභ්‍යන්තර කෝණයයි බාහිර කෝණයයි එකතු කරාම අංශක 180යි. ඔයාලට තියෙන මේ දෙක විතරයි. 9 වසරට ගියාම තව අලුතෙන් රූප ගොඩක් එකතු වෙනවා. ඒ හැම එකටම මේ දෙයම තමයි වෙන්නේ. අභ්‍යන්තර කෝණයයි බාහිර කෝණයයි ගත්තොත් හැම වෙලේම අංශක 180ක් තමයි එන්න ඕන. හරි. නෝට් එකක් ලියා ගන්න ඕනේ. මාතෘකාව ලිව්වනේ. ඊට පස්සේ ත්‍රිකෝණය ඇඳලා මේ දෙක ලකුණු කරලා එකතු 180යි කියලා ලියා ගන්න. චතුරස්‍රයක් ඇඳලා මේ දෙක එකතුව 180යි කියලා ලියා ගන්න. ඔක අපිට ගණන් හදද්දි නිතරම වගේ ඕන වෙනවා. වීඩියෝ ඔෆ් කරගන්න එපා.
ඉවරද? හැමෝම ලියාගෙන ඉවරද? ඔව් සර්. හරි. එතකොට කරපු ටික මතක තියාගන්න අනිවාර්යෙන් මේ පාඩමෙන් ගණන් එනවා. හෙට පේපර් එකට නම් නැති වෙයි. ඒ කියන්නේ විභාගයට අනිවාර්යෙන් මේ පාඩමෙන් චතුරාස්‍ර වලින් ත්‍රිකෝණ වලින් අනිවාර්යෙන් මෙතනින් එහාට ඔයාලට තියෙන හැම වාර විභාගයකටම මේ පාඩමෙන් ප්‍රශ්න කීපයක්ම තියෙනවා. හරි. ඒ නිසා මතක තියාගන්න ත්‍රිකෝණයක් නම් අභ්‍යන්තර කෝණ 3 එකතු කරාම 180යි. චතුරාස්‍රයක් නම් අභ්‍යන්තර කෝණ 4 එකතු කරාම 360යි. ත්‍රිකෝණයක බාහිර කෝණ 3 ගත්තොත් අංශක 360යි. චතුරාස්‍රයක බාහිර කෝණ 4 ගත්තොත් ඒ 360යි. හැම වෙලාවෙම අභ්‍යන්තර කෝණය බාහිර කෝණය එකතු කරොත් අංශක 180යි. ඔන්න ඔය ටික තමයි පාඩම් පුරාවටම තියෙන්නේ. ත්‍රිකෝණයක් නම් 180යි, චතුරාස්‍රයක් නම් 360යි, අභ්‍යන්තර කෝණ. බාහිර කෝණ නම් ත්‍රිකෝණයක් වුණා, චතුරාස්‍රයක් වුණා දෙකේම 360යි. ඔය ටික මතක තියාගන්න. දැන් ඔයාලට මම දුන්න ටියුට් එක තියෙනවනේ. ටියුට් එකේ ත්‍රිකෝණ හා චතුරාස්‍ර පාඩමට අදාළ ගණන් ටික ඔක්කොම හදන්න ඕන. ගණන් ගොඩක් තියෙනවා. සම්පූර්ණ කරන්න ඕනේ ටියුට් එක ඔක්කොම. ඊළඟ දවසේ ඒකේ අමාරු ගණන් ටික අපි බලමු. හරි? ඊළඟ දවසේ පන්තියට කලින් අනිවාර්යයෙන්ම ටියුට් එක සම්පූර්ණ කරන්න. හෙට උදේ පේපර් එකක් දෙනවා. ඒ නිසා පාඩම් ටික ඔක්කොම බලා ගන්න කරපු. හරි? එහෙනම් අපි අදට පන්තිය අවසන් කරමු. ප්‍රශ්න මොකුත් තියෙනවද? නෑ නේ. චන්තුප දැන් තමයි දැක්කේ. හරි. එහෙනම් හැමෝටම බුදු සරණයි. good night.